නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. හැම දිනාටම තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරමින් අදත් ඔබ හැම දිනෙකම ඔබේ ජීවිතයට වැදගත් ධර්මකාරණා රැසක් ශ්‍රවණය කරගන්න තුම් ධර්ම දේශනාවත් එක්ක එකතු වෙච්ච මොහොත. පිංහතුනේ අද මේ උතුම් ධර්ම දේශනාවේදි ධර්මානුශාසනාවේදී අපි මේ ගිහි ශ්‍රාවකයන්ගේ ගිහි ජීවිතය තුළ ඔවුන් ධර්මානුකූලව කොහොමද ගිහි ජීවිතයක් තුළ ඇති කරගන්න ප්‍රශ්න ගැටලු මේ සියල්ල විසඳගන්න. මේ ගිහි ජීවිතය තුළ ඉන්න ශ්‍රාවකයෙක් කොහොමද ධර්මයේ දියුණු කරගන්න. එදිනෙදා ඇතිවන ප්‍රශ්නවලදී කොහොමද ජීවිතයේ ධර්මානුකූලව ඒවට විසඳුම් හොයාගන්න. එවැනි කාරණා කීපයක් අපි ධර්මයේ තුලින් විමසලා බලන්න උත්සාහයක් ගමු. පිංහතුනී ධර්මයේ සඳහන් වෙන අංගුත්තර නිකායේ පඨම සමජීවී සූත්‍රය, ဒုတိ සමජීවී සූත්‍රය. එතකොට මේ සමජීවී සූත්‍රය බුදුහාඳුරෝ පෙන්නනවා ගිහි ජීවිත ගත කරන, විවාහ ජීවිත ගත කරන විවාහක යුවළවල් වල ස්වභාවය බුදුරජාණන් වහන්සේ උපමාවලට පෙන්නනවා. ඒ උපමාවලින් පෙන්නනවා සමහරු විවාහ ජීවිත ගත කරනවා දෙවියෙක් දිව්‍යාංගනාවක් එක්ක වාසය කරනවා වගේ. ඊළඟට තවත් කොටසක් ඉන්නවා දෙවියෙක් මලමිනියක් එක්ක වාසය කරනවා වගේ විවාහ ජීවිත ගත කරන. තවත් පිරිසක් ඉන්නවා මලමිනියක් දිව්‍යාංගනාවක් එක්ක වාසය කරනවා වගේ විවාහ ජීවිත ගත කරන. ඔය අතරේ තවත් කොටසක් ඉන්නවා විවාහ ජීවිත ගත කරන ගිහි පිරිස අතර මලමිනි එක්ක ජීවත් වෙනවා වගේ විවාහ ජීවිත ගත කරන. මෙන්න මේ කොටස් හතර, කණ්ඩායම් හතර බුදුරජාණන් වහන්සේ බුදු ඇසින් දැකලා මේ ගිහි ජීවිත ගත කරන ශ්‍රාවකයන්ගේ ජීවිතවල ඒ අයගේ ගුණධර්මවල ස්වභාවය මතයි මේ වගේ කොටස් හතරකට බෙදුවේ. එතනදි බුදුරජාණන් වහන්සේ වදාළ මහණෙනි, දෙවියෙක් දිව්‍යාංගනාවක් එක්ක වාසය කරනවා වගේ බොහොම සතුටින් විවාහ ජීවිතයක් තුළ ගත කරන්න නම් ඒ දෙන්නා තුළම තිබිය යුතු සමාන ගුණධර්ම කීපයක් බුදුරජාණන් වහන්සේ පෙන්නනවා. ඒ තමයි සම සද්ධා, සම සීල, සම ත්‍යාග, සම ප්‍රඥා. සද්ධාවෙන් සමාන ගුණධර්ම ඇති දෙන්නෙක් වෙන්නට ඕන. දෙන්නම සීලවන්ත වෙන්නට ඕන. දෙන්නම ත්‍යාග සම්පත්තියෙන් යුක්ත වෙන්නට ඕන. සම ප්‍රඥා. දෙන්නම බණ භාවනා කරන, ධර්මාවබෝධයට මහන්සි ගන්න, නිවන් අවබෝධය අරමුණු කරගෙන බොහොම ආසාවෙන් ධර්ම මාර්ගයේ හැසිරෙන දෙන්නෙක් වෙන්නට ඕන. එතකොට මෙන්න මේ ලක්ෂණ සමානන ඔබ හිතන්න විවාහ ජීවිතයක් තුළ ඔබ ඔබේ පෙම්වතා වෙන්න පුළුවන්, පෙම්වතිය වෙන්න පුළුවන්, එක්ක දෙමව්පිය ඔබට විවාහ කරලා දෙන්න සූදානම් වෙන්න කෙනෙක් වෙන්න පුළුවන්. බොහෝ වෙලාවට අද අපි සමාජය තුළ දකින්න මේ පොරොන්දක් ගැලපෙනවද කියලා මේ පොරොන්දමක් දිහා බලන ලක්ෂණයක් විතරයි. හැබැයි ඔබ ඔබේ අදහස් එක්ක ධර්මානුකූල කෙනෙක්ද, සිල්වත් කෙන, විශේෂයෙන්ම සීලෙ පැත් බොහෝ දුරට අපිට පේනවා පවුල් ජීවිතවල අවුල්, ප්‍රශ්න, මිනීමැරුම්, අපරාධ මේ සියල්ලට හේතුව නොගැලපෙන දුස්සීල පුද්ගලයන් එක්ක අර මලමිනියෙක් එකතු වුණා වගේ ගුණධර්ම නැති පුද්ගලයන් ජීවිතයට එකතුවීම. ඒ තුළ මුළු ජීවිතේම ධර්මයක් දියුණු කරනවා, බණ භාවනා කරගන්න තියා අඩු ගානේ මෙලව සැනසීමක්වත් නැහැ. පරලොව තියා මුළු ජීවිතේම හැඬු කඳුලේ ප්‍රශ්න ගැටලු මැද්දේ සමහර ස්වාමිවරු ඉන්නවා, සමහර බිරිඳෑවරුත් ඉන්නවා. ධර්මයේ හැසිරෙන්න දෙන්නේ. එක්ක ස්වාමියාට ධර්මයේ හැසිරෙනවට බිරිඳ විරුද්ධයි. බිරිඳ බණ භාවනාවක් කරනවට, පින්කමක් කරනවට ස්වාමියා විරුද්ධයි. එතකොට මෙන්න මේ තුල මුළු ජීවිතේම මෙලවත් පරලවත් විනාශ කරගන්න, මෙලවත් පරලවත් මුළු ජීවිතේම ගින්දරක් තුල ජීවත් වෙනවා වගේ විශාල දුක් ගැහැට මැද්ද ජීවත් වෙන පෞල් ජීවිත අපිට දකින්න ලැබෙනවා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ පෙන්වා විවාහ වෙන යුවලක් තුල පළවෙනිම දේ තමයි සද්ධාවෙන් සමාන වෙනවා. ඒ ස්වාමියා බිරිඳ දෙන්නම නිතර බුදුගුණ සිහි කරන, බුදුරජාණන් වහන්සේ ගැන සද්ධාව දියුණු කරගත්, නිතර ධර්මයේ ගුණ සිහි කරන, ධර්මයේ ගැන සද්ධාව දියුණු කරගත්, නිතර සංඝ ගුණ හිතන ශ්‍රාවක සංඝයා මාර්ගඵලලාභීන් ගැන සද්ධාාවක් හිතේ තියෙන මේ වගේ තුනුරුවන් ගැන සද්ධාව දියුණු කරගත්ත දෙන්නෙක් නම් දෙන්නම එකට පින්කම් කරන්න යන. හැම වෙලේම දෙන්නම හිතන්නේ පින්කමක් කරගන්න ඕනේ. අනිර්වන්නලි සෑයට හරි ගිහිල්ලා වන්දනා කරගෙන ඉන්න ඕනේ. ජය ශ්‍රී මහ බෝධිය හරි ගිහිල්ලා වන්දනා කරගන්න ඕනේ. කාලෙකින් පින්කමක් කරගන්න බැරි වුණා. කාලෙකින් බුදුන් අඳින්න යන්න බැරි වුණා. එතකොට දෙන්නම සහයෝගයෙන් එකතු වෙලා පින්කම් කරන්න පෙළඹෙනවා. හැබැයි අපිට පේනවා සමාජය තුල ඒ සමාන සද්ධාව නැති වුණාට පස්සේ
එක්ක ස්වාමියා පින්කම් කරනකොට බිරිඳ බනිනවා. බිරිඳ පින්කමකට යන්න ලෑස්ති වෙනකොට ස්වාමියා බනින්න පටන් ගන්නවා. එතකොට මේ තුල ජීවිතේ ඇති වෙන විශාල ප්‍රශ්න ගොඩක්. ඒ නිසා පින්වතුනි සද්ධාවෙන් සමානන දෙවැනි එක සීලෙන් දෙන්නම ප්‍රාණඝාතයෙන් වැළකීච්ච, හොරකමෙන් වැළකීච්ච, විශේෂයෙන්ම විවාහ ජීවිතයකට බලපාන වැරදි කාම සේවනයෙන් වැළකී දෙන්නම සිල්වත් ජීවිත ගත කරන ස්වාමියා බිරිඳ ඉක්මවන්නේ, බිරිඳ ස්වාමියා ඉක්මවන්නේ, අනාචාරී දෙන්නේ නැහැ. දෙන්නම සීලවන්තයි. ඊළඟට බොරුවෙන් කවදාවත් ස්වාමියා බිරිඳවත්, බිරිඳ ස්වාමියාවත් ඊළඟට වෙන කිසිම කෙනෙක් බොරුවෙන් රවට්ටමින් බොරුවෙන් ජීවත් වෙන්නේ නැහැ. සත්‍යවාදී වෙනවා. මත්පැන් මත්ද්‍රව්‍ය ආදී පෞල් ප්‍රශ්න, සමාජ ප්‍රශ්න ඇති වෙන මේ පෞකාර කටයුතු වලින් මිදිලා බොහොම සිල්වත් ජීවිතයක් ගත කරනවා නම් අන්න ඒ අයගේ විවාහ ජීවිත සාර්ථකයි. එතකොට සද්ධාවෙන් දෙන්න සමාන නම්, සීලෙන් දෙන්න සමාන නම්. තුන්වෙනි එක තමයි සමත්‍යාග. දෙන්නම දුක් මහන්සි වෙලා හම්බ කරගත්ත ධනය දන් දෙන්නමයි කැමති. කවුරු හරි එක්කෙනෙක් පින්කම් කරනකොට අනිත් කෙනා ඒකට අකුල් හෙලන්න, බනින්න, නිඳා කරන්න, දීපු දානෙට බනින්න ඒ මට්ටමටපත් වෙන්නේ. දෙන්නම සහයෝගයෙන් පින් කරනවා. දෙන්නම සහයෝගයෙන් දම් පින්කම් කරන, දුගී මගී යාචකයන්ට පිහිට වෙනවා. අසරණ අයට උදව්පකාර කරනවා. මෙන්න මේ ලක්ෂණ දෙන්නෙක් තුල පිහිටලන. ඒ විතරක් නෙමෙයි ප්‍රඥාව, සම ප්‍රඥා. දෙන්නම භාවනා කරනවා. දෙන්නටම තියෙන එකම ඉලක්කයක් කොහොම හරි සෝවාන්වත් වෙන්න ඕන. කොහොම හරි සකදාගාමී වෙන්න ඕන. කොහොම හරි ගිහි ජීවිතය තුල ඉඳගෙන ධර්මයේ දියුණු කර ගන්න ඕන, මාර්ගඵල ලබන්න ඕන. අන්නේ අදහසින් ප්‍රඥාව වඩන දෙන්නෙක් නම් බුදුරජාණන් වහන්සේ දෙන්න උපමා කරේ දෙවියෙක් දිව්‍යාංගනාවක් එක්ක වාසය කරනවා වගේ කියලා. අන්න බුදුරජාණන් වහන්සේගේ ගිහි ශ්‍රාවිකාවන් අතර ගිහි ජීවිත ගත කරපු ඒ ගිහි ශ්‍රාවිකාවන්ගේ ජීවිත බොහොම සතුටින් මෙලව පරලොව දෙකම ජයගන්න පෞල් ජීවිත හැටියට ගොඩනැගෙන්න නම් සමසද්ධා, සමසීල, සමත්‍යාග, සමප්‍රඥා කියන මේ සමාන ගුණධර්ම ඇති මේ අංගයන්ගෙන් සමාන වෙන්නට ඕන. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාළ අපිට සමාජය තුළ ඔය කියපු විදිහ පෞල් ජීවිත ඊටාම අඩු වශයෙන් තමයි සමාජය තුළ දකින්න ලැබෙන්නේ. ඉන්නවා. දෙන්නම එකට භාවනා කරන, දෙන්නම එකට පින්කම් කරන, හොඳට ගුණධර්ම වඩන, බොහොම ධර්මයේ හැසිරෙන, බොහොම සද්ධාවන්ත ගුණධර්ම ඇති මහා පින්වත් බෝධිසත්වරු වගේ ඒ ජීවිතේ පෙර පිනට මුණ ගැහෙන්න චරිත ඉන්නවා. හැබැයි අපිට වැඩිපුර අපි මේ ජීවත් වෙන විකෘති සමාජය තුළ මිනිස් ආවිෂ පිරිහිලා මෘග සංඥා පහළ වෙන තැනට යන මේ භයානක සමාජය තුළ අද අපිට දකින්න ලැබෙන්නේ එක්කෝ මලමිනියක් එක්ක දෙවියෙක් වාසය කරනවා වගේ, එක්කෝ දෙවියෙක් එක්ක මලමිනියක් වාසය කරනවා වගේ දිව්‍යාංගනාවක් එක්ක, එක්කෝ මලමිනි එක්ක ඉන්නවා වගේ ඔයනි ජීවිත තමයි සමාජය තුළ හැමතැනම දකින්න ලැබෙන්නේ. එක්කෝ ස්වාමියා දුස්සීලයි, එක්කෝ බිරිඳ දුස්සීලයි, එක්කෝ ස්වාමියාට සද්ධාව ගෑවිලාවත් බුදුන් අඳිනවට බයිනවා, එක්කෝ බිරිඳ බුදුන් අඳිනකොට බුදු පිළිමේ හරි ඇවිල්ලා පොලේ ගහනවා, මල් පූජා කරොත් මල් ටික වීසි කරලා යනවා. එතකොට මේ වගේ දැන් අපි ස්වාමියාගේ පැත්තෙන් හිතමු, සද්ධාාවක් නැති, සීලයක් නැති, එක්කෝ බේබදුකමට, සල්ලාලකමට, සුරාවට, සූදුවට, දුරාචාරයට පුරුදු වෙච්ච ස්වාමියෙක් නම් කර්මයට හරි ලැබිලා තියෙන. ඊළඟට දන් දෙන්නේ නැහැ, මසුරුයි, ලෝභයි, බිරිඳටවත් පින්කමක් කරන්න දෙන්නේ නැහැ. ධර්මාවබෝධය ගැන මෙලෝ හැඟීමක් නැහැ. එවැනි ස්වාමියෙක් නම් සිල්වත්, ගුණවත්, ධර්මයේ දන්න සද්ධාවන්ත බිරිඳකට ලැබුණේ. බුදුරජාණන් වහන්සේ පෙන්නනවා මහණෙනි, ඒක හරියට මලමිනියක් එක්ක දිව්‍යාංගනාවක් වාසය කරනවා වගේ ජීවිතයක් කියන. එතකොට ඒ පැත්තෙන් ගත්තොත් බිරිඳ විශාල දුකක් තුල, කැපකිරීමක් තුල, අසරණ භාවයක් තුල තමයි අර මලමිනියත් එක්ක වාසය කරගන්න වෙන්නේ. ඊළඟට බුදුරජාණන් වහන්සේ පෙන්නවා මේ සමාජයේ ඔකේ අනිත් පැත්තක් තියෙනවා. සමහර පෞල් ජීවිත තියෙනවා ස්වාමියා බොහෝම බෝධිසත්වෙක් වගේ. ස්වාමියා බොහොම සිල්වත්, ගුණවත්, බණ අහනවා, භාවනා කරනවා, නිතර සීල් සමාදන් වෙනවා, සද්ධාව තියෙනවා. හැබැයි බිරිඳ උදේ ඉඳන් රැය වෙනකන් තුනුරුවන්ට ගෙදර බැන. එක්ක ස්වාමියා පින්කමක් කරන්න යනවා නම් ඒකට බනිනවා. පන්සලකට හරි දානයක් දෙන්න යනවා නම් බනිනවා. ස්වාමියාට සද්ධාව දියුණු කරගන්න ඉඩ දෙන්නෙත් නැහැ, පිනක් කරගන්න ඉඩ දෙන්නෙත් නැහැ. ස්වාමියා කොච්චර සිල්වත් වුණත් බිරිඳ දුස්සීලයි. ස්වාමියාව රවට්ටනවා, සල්ලාල ජීවිත ගත කරනවා, ස්වාමියා ඉක්මවා යනවා. ඊළඟට බොරුවෙන්, කේලමෙන් නිතර ප්‍රාණඝාත ආදී අකුසල් වල යෙදෙනවා, හොරකම් කරනවා. එතකොට එවැනි බිරිඳක් නම් කර්මයකට හරි ස්වාමියෙකුට ලැබුණේ. ඒ ජීවිතය තුළ මුළු ජීවිත කාලෙම හැඬු කඳුලි
විශාල දුකක් වේදනාවක් තුළ ජීවත් වෙන්න වෙන. ඒක බුදුරජාණන් වහන්සේ පෙන්වේ හරියට දෙවි කෙනෙකුට මලමිනියක් එක්ක වාසය කරන්න වනා වගේ කිය. ඊළඟට පිංහතුනි දෙපැත්තෙම ගත්තොත් බිරිඳ ස්වාමියත් දෙන්නම ගත්තොත් දෙන්නම දුස්සීලයි සමාජය ඕන තරන් ඉන්න. ස්වාමියත් අනාචාරී දෙෙන බිරිඳත් අනාචාරී දෙනවා. ස්වාමිය බිරිඳට බොරු කියෙන බිරිඳ ස්වාමියයට දෙන්නට දෙන්න බොරුවෙන් තමයි ජීවත්තෙන්. දෙන්නටම සද්ධාවක් නෑ. තුනුරුවන් ගැනවත් මෙලෝ පරලොව ගැනවත් පින් පව් ගැනවත් කිසිම හැඟීමක් නෑ. අපායක් පිළිගන්නෙමන. ඕන අපායක ගියදෙන් කියන මානසිකත්වය තුළ අකුසල්ම කර ජීවත්වෙන පවුල් තියෙන. ඊළඟට කවදාවට නැති බැරි කෙනෙකුට අසරණ කෙනෙකුට පිහිටක් වෙන්නේ. කෙනෙකුගේ දුකේදි හිතක් ගුණු වෙන කෙනෙක් නෙමේ. කවදාවත් බණ භාවනාවක් ධර්මාවබෝධයට උනන්දුවක් නෑ. එතකොට සද්ධාවනය සිල්වත්කමනෑ ත්‍යාග සම්පත්තිය නෑ ප්‍රඥාවනෑ දෙන්න තුළම නෑ. බුදුරජාණන් වහන්සේ වදාලේ එවැනි දෙන්නෙක් විවාහ වුණොත් ඒ විවාහ ජීවිතය හරියට මලමිනියක් එක්ක වාසය කරන හා සමානයි කියල. දැන් ඔබ හිතන්න මෙන්න මේ කියපු උපමා 4 අද සමාජයට ගලපලා. වැඩිපුර අපි ජීවත්වෙන අද සමාජි දකින්න ලැබෙන්නේ ඔය මලමිනී එකතු වෙච්චව තමයි. අපිට මේ සමාජී තුළ වැඩිපුර දකින්න ලැබෙන්නේ දෙවියෙක් දිව්‍යාංගනාවක් එක්ක වාසය කරන වගේ පවුල් ජීවිත නෙමෙයි කලාතුරකින් එහෙම පවුල් ජීවිත අපිට දකින්න ලැබෙන. එහෙම නැත්නම් ස්වාමියගේ පැත්තෙන් මලමිනියක් එක්ක බිරිඳගේ පැත්තෙන් මලමිනියක් වගේ. එක්ක ස්වාමියයි බිරිඳයි දෙන්නම දුස්සීලයි අධර්මිෂ්ටයි පව්කාර ජීවිත ගත කරන මලමිනී එකතු වුණා වගේ. මෙන්න මේ ස්වභාවය අපිට සමාජය තුළ අද දකින්න ලැබෙනවා. පිංහතුනේ මේ බුද්ධ ශාසනයක් ලැබිච්ච වෙලාවේ මනුස්ස ජීවිතයක් ලැබිච්ච වෙලාවේ ෂණ සම්පත්තිය ලැබිච්ච වෙලාවේ ඔබ බුද්ධිමත්ත ධර්මය දියුණු කරන්න ධර්මය අවබෝධ කරන්න ලොකු උත්සාහයක් ගන්නට ඕන. අඩුම තරමේ සෝවාන් ඵලයටවත් පත්වෙනවා කියන ඉලක්කය ඔබට තියෙනවන. අන්න ඔබ බුද්ධ ශාසනය තුළ තෙරුවන් සරණගේ ශ්‍රාවකයෙක්. තෙරුවන් සරණ යන ශ්‍රාවකයෙක් නං එයාට පිහිටන ලෞකික සම්මාධිට්ටිය. පිංහතුනේ තෙරුවන් සරණකී කෙනා ලෞකික සම්මාධිට්ටිය යුක්තයි. ලෞකික සම්මාධිට්ටිය ධර්මය කියනවා දසවස්තුක සම්මාධිට්ටිය. කම්මස්ස කතා සම්මාධිට්ටිය. ඒත් සම්මාධිට්ටිය තමයි උගන්නන්නේ මෙලවක් ඇත. ඒ ඇන පෙර සසර ඉපදී මැරි සතරාපායි වැටි ආපු ගමන තුළ තමයි මේ ජීවිතේ පෙර රැස්කරගත්ත කර්මයක ප්‍රතිඵලයක් හැටියට තමයි මෙලොවමන් ජීවත්වෙන්. පෙරමං කරපු කුසලා කුසල කර්ම තමයි මේ ජීවිතේ මං ගෙවන්නේ. ඒ විදිහට පෙර ආපු සංසාර ගමන ගැන විශ්වාසයක් තියෙන. පරලවක් ඇත කියන මරණින් මත්ති. මම රැස්කරගන්න කර්ම අරගෙන මේ සංසාරය යන කෙනෙක් කියලා පරලව ගැන විශ්වාස කර. එතකොට මෙලෝ පරලෝ පිළිගැටීම ලෞකික සම්මාධිට්ටිය. දානී විපාක ඇත. අපි කරන පින්කංවල විපාක ඇත. සේවා කටයුතුවල විපාක ඇත. එතකොට මේ විදිහට තමන් කරන යහපත් දේවල් වල විපාකයක් තියෙනවා කියලා පිළිගන්න. ඒ විතරක් නෙමේ මවුට සැලකීමේ විපාක ඇත. පියාට සැලකීමේ විපාකයක් ඇත. තමන් කරන හොඳ නරක කර්මයන්ගේ විපාක ඇත. ඊළඟට තමන්ගේ නුවණින් ජීවිතය අවබෝධ කළ ප්‍රකාශ කරන ශ්‍රමණක් බ්‍රාහ්මණවරු ඇත. ඕපපාතික සත්‍යයන් ලෝක ඇත. මෙන්න මේ පිළිගැනීම මේක තමයි තෙරුවන් සරණ යන්නම් බෞද්ධයෙකුට මුලින්ම අවශ්‍යම කරන සම්මාදිට්ඨිය. මේකට ධර්මය කියන්නේ කම්මස්ස කතා සම්මාදිට්ඨිය. අපි කියනවා ලෞකික සම්මාදිට්ඨිය. මේ ලෞකික සම්මාදිට්ඨියවත් පිහිට ගන්න බැරි නම් පින්වතුනි ඔබට මාර්ගඵල තියා තිසරණයකටවත් ඒ ගන්න බෑ. සද්ධාවත් හරියට දියුණු කරගන්න බැරි කෙනෙක් වෙනවා. සද්ධාව බුදුරජාණන් වහන්සේ පෙන්වේ සද්දෝ හෝති සද්ධාති තථාගතස්ස බෝධි. සද්ධාව යන බුදුරජාණන් වහන්සේගේ අවබෝධයයි කියව. ඒ අවබෝධයයි අපි අදහාගන්න. බුදුරජාණන් වහන්සේගේ අවබෝධඥානය තමයි උන්වහන්සේ අවබෝධ කළ අවුරුදු 45ක් පුරා ලෝකෙට දේශනා කරේ ඒ බුදුරජාණන් වහන්සේගේ අවබෝධඥානය. අන්නේ අවබෝධය ගැනයි අපි පහදින්නට ඕනේ. ඒ අවබෝධය ගැනයි අපිට සද්ධාව තියෙන්නට ඕන. ඒ නිසා ගිහි ශ්‍රාවකයෙක් නම් ඔබ ඉන්න තැන ඉඳන් සද්ධාව දියුණු කරගන්න වීරිය වඩන්න. ඔබ ඉන්න තැන ඉඳන් අඩුපාඩු හදාගෙන සීලය දියුණු කරගන්න වීරිය ගන්න. ඔබ ඉන්න තැන ඉඳන් දහම් දැනුම දවසකට එක බණක් දෙකක් හරි අහන්න. එක බණක් දෙකක් හරි වාඩි වෙලා සද්ධාවෙන් ගෞරවයෙන් හිත යොමු කරගෙන බණහන්න පුරුදු වෙන්න. ඊළඟ එක තමයි ධර්මයේ නුවණින් විමසන්න ප්‍රඥාව වඩන්න. තමන්ගේ ශක්ති පමණින් පොඩි දෙයක් හරි අසරණ කෙනෙකුට දුගී මගේ යාචකයෙකුට නිතර නිරන්තරයෙන් දන් දෙන්න පින්කම් කරගන්න දක්ෂ වෙන්න.
එතකොට ඔන්න ඔය කියන ලක්ෂණ ටික ඔබට ඇති කරගන්න පුළුවන් නම් ගිහි ජීවිතය තුළ ඔබ සීලයක පිහිටලා ඔබට සද්ධාව, සිල්වත්කම, දහම් දැනුම, ත්‍යාග සම්පත්තිය, ප්‍රඥාව මේ ගුණධර්ම ඇති කරගන්න පුළුවන් නම් අන්න ඔබ බුදුරජාණන් වහන්සේගේ ගිහි ශ්‍රාවකයන් අතර අර ධර්මාවබෝධය කරා යන ගිහි ජීවිතේ ගත කරත් මොනරත් ඇවිදගෙන යනවා, පියාඹගෙන යනවා, වේගෙන් යන්න බැරි වෙයි. හැබැයි මොනරත් යම් ප්‍රමාණයක් හරි පියාඹ යනවා, තමන්ගේ ඉලක්කෙ දෙසට යනවා. ඒ වගේ ඔබට ඔබ ඉන්න තැන ඉඳන් ඔබට පියවරෙන් පියවර ධර්මයේ දියුණු කරගෙන ධර්මාවබෝධය පැත්තට යාගන්න පුළුවන්. පින්වතුනි, මේ ධර්මය අවබෝධ කරගන්නවා කියන්නේ ලේසි පහසු දෙයක් නෙමෙයි. මේ ධර්මය අවබෝධ කර ගැනීම කොච්චර අපහසුද කියන කාරණේ බුදුරජාණන් වහන්සේ දවසක් උපමාවකට පෙන්නනවා. ආනන්දය මෙන්න මෙහෙම හිතන්න කියව. මේ රජගහ නුවර හිටපු මහා දරුණු අපරාධකාරයෙක් දවසක් රාජබටයන්ට අහුවෙන. එතකොට රාජබටයන්ට අහුවෙන්නේ නගරේ ඉන්න මහා අපරාධකාරයෙක්, පව්කාරයෙක්. රාජබටයෝ අල්ලගෙන ඇවිල්ලා රජ්ජුරුවන්ට ඉදිරිපත් කරන, රජතුමනි මෙන්න අර හොරා, මෙන්න වංචනිකයා, මේ අර අපරාධකාරයා, මේ තරම් අපරාධ රැසක් කරපු කෙනෙක්, රජතුමා කැමති සුදුසු දඬුවමක් පමුණවන්න කියලා රජ්ජුරුවන්ට ඉදිරිපත් කරනවා. එතකොට රජ්ජුරුව මේ කරපු පව්කම් අපරාධ ගැන අහගෙන ඉඳලා රජ්ජුරුව කියනවා උල් පාරවල් 100ක් අනින්න කියන උදේට. දැන් උන්නාර අපරාධකාරයව ඇදගෙන ගිහිල්ලා උල් පාරවල් 100ක් අනිනවා. ඊට පස්සේ රජ්ජුරුවන්ට දවල් මතක් වෙනවා මේකා මැරුණද දන්නේ, තාම පණ තියනවද දන්නේ කියලා. රාජබටයන්ට කියනවා, අහනවා අර අපරාධකාරයා මැරිලාද බලන්න. රජතුමනි තාම පණ තියනවා කියනවා. එහෙමනම් දවල්ටත් හෙල්ල පාරවල් 100ක් අනින්න කියලා. දැන් ඔන්න උදේට 100යි, දවල්ටත් හෙල්ල පාරවල් 100. මේක උපමාවක්. කෙනෙකුට හිතෙන්න පුළුවන් ඉතින් එකක් දෙකක් එන්නත් මැරෙනවා තමයි. හැබැයි මෙතන උපමාවක් කියන්නේ මේ වේදනාව ගැන උපමාවක්. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාලා රජ්ජුරුවන්ට හවසටත් මතක් වෙනවා නිදාගන්න ගියාම අර අපරාධකාරයා තාම පණ තියනවත් දන්නේ. රාජබටයන්ගේ විමසනකොට රාජබටයෝ කියන රජතුමනි තාම පණ තියනවා. එහෙමනම් හවසටත් උල් පාරවල් 100ක් අනින්න කියනවා. දැන් බලන්න උදේට උල් පාරවල් 100යි, දවල්ට 100යි, හවසට 100යි. එතකොට 300යි. බුදුරජාණන් වහන්සේ වදාළ මහණෙනි දවසකට හෙල්ල පාරවල්, උල් පාරවල් 300 බැගින් එක දිගට අවුරුදු 100ක් එන්නට පස්සේ කවුරු හරි හේතු සහිතව කියනවා නම් ධර්මය අවබෝධ කරගෙන සසර දුකින් මිදෙන්න පුළුවන් කියලා මහණෙනි ඔබ ඒකට කැමති වෙන්න කියන. අන්න බලන්න බුදුරජාණන් වහන්සේගේ අවවාද. එතකොට එහෙම උල් පාරවල් නැනලා දුක විඳලා දුක අවබෝධ කරන්න බෑ. නමුත් මේ ධර්මය අවබෝධ කිරීමේ වටිනාකම පෙන්වන්න බුදුරජාණන් වහන්සේ මේ කතාව පෙන්වන්න. බුදුරජාණන් වහන්සේ වදාළ දවසකට හෙල්ල පාරවල් 300 බැගින් අවුරුදු 100ක් ඇනලා කවුරු හරි හේතු සහිතව කිව්වොත් අවුරුදු 100ක් අවසන් වුණාට පස්සේ ධර්මය අවබෝධ කරන්න පුළුවන්, අඩුම තරමේ සෝවාන් වෙන්නවත් පුළුවන් කියලා හේතු සහිතව කවුරු හෝ කියනවා නම් මහණෙනි ඔබ ඒකට කැමති වෙන්න කියන. එහෙම කියලා බුදුරජාණන් වහන්සේ වදාලා ඇයි මහණෙනි තථාගතයන් වහන්සේ එවැනි දෙයක් දේශනා කරන්නේ? චතුරාර්ය සත්‍ය අවබෝධ නොකිරීම නිසා මේ දීර්ඝ සංසාර ගමනේ විඳලා තියෙන දුක් ප්‍රමාණය ඊට වඩා වැඩි කියනවා. මෙතන හෙල්ල පාරවල් දවසකට 300 බැගින් අවුරුදු 100ක් ගැන විතරයි මේ කියන්නේ. හැබැයි බුදුරජාණන් වහන්සේ බුදු ඇසින් බලලා පෙන්නනවා අනමතග්ගෝ යම් භික්කවේ සංසාරෝ, මේ සංසාර ගමන අනවරාග්‍රයි. පුබ්බා කෝටි නපඤ්ඤායි, පටන්ගත කෙලවරක් හොයන්න බැරි තරම් දීර්ඝයි. ඒ දීර්ඝ සංසාර ගමනේ මහණෙනි එළුව වෙලා, බල්ලෝ වෙලා, කුකුල්ලු වෙලා, හරක් වෙලා, බිලි කැපුම් කාපු වාර, උල් පාරවල් කාපු වාර, හොරු වෙලා, ඊළඟ රාජ බටයන්ගෙන් දඬුවම් විඳපු වාර, ඒ වාරවල හෙල්ල පාරවල්, උල් පාරවල් කාලා මැරිච්ච වාර ගත්තොත් ඊට වඩා වැඩි කියනවා සසරි විඳලා තියෙන දුක් ප්‍රමාණය ගත්තාම. ඒ නිසා මහණෙනි අවුරුදු 100ක් අර විදිහේ දුකක් විඳලා දුක අවබෝධ කරන්න පුළුවන් කියලා හේතු සහිතව කියනවා නම් ඒත් කමක් නැහැ, කැමති වෙන්න කියන. එතකොට අපිට පේනවා ධර්මය අවබෝධ කරගන්නවා කියන්නේ මොනතරම් අසීරු කාර්යයක්, මොනතරම් අමාරු කාර්යයක්. පින්වතුනි, බුදුරජාණන් වහන්සේ තවත් උපමාවක් පෙන්නනවා මේ ධර්මාවබෝධයේ අසීරු භාවය. ඒ තමයි බුදුරජාණන් වහන්සේ වදාලා කුරුල්ලෝ අල්ලන කුරුළු වැද්දෙක් කුරුළු රංචුවකටම දැලක් කෙලලා දැලට කොටු කරගන්න. එතකොට බොහෝ කුරුල්ලන් රංචුවම අර කුරුළු වැද්දාගේ දැලට කොටු වෙලා ඉන්න. ඔය අතර ඉන්නවා දක්ෂ වීරියවන්ත එක කුරුල්ලෙක් දෙන්නෙක් අර වැල
කොහොම හරි මේ දැල කපාගන්න. කොහොම හරි හොටෙන් අර දැල කපාගෙන පියාඹගෙන එකෙක් දෙන්නෙක් ගැලවිලා යනවා. බුදුරජාණන් වහන්සේ වදාළ මහණෙනි නුඹලා සියලු දෙනාටම මාරයා කෙලෙස් දැල එල්ලලා කියනවා තියෙන්නේ. වීරිය නුවණ සිහිය තියෙන සද්ධාදී ගුණධර්ම වඩාගත්ත කීප දෙනයි අර මාරයාගේ කෙලෙස් දැල බිඳගෙන කෙලෙස් දැල කපාගෙන මාර වසඟින් මිදිලා ධර්මාවබෝධය කරා නිවන කරා යාගන්න. අනිත් හැම දෙනාම සතර අපායේ වැටි වැටි යන සංසාර ගමනටම ආපහු හවු වෙනවා. අර මාරයාගේ දැල ඇතුළෙම කොටු වෙලා යනවා වගේ සංසාර ගමනට වැටෙනවා. ඒ නිසා පින්වතුනි ධර්මය අවබෝධ කරගන්න වීරිය වඩන්න. අඩුම ගානේ මං සෝවාන්වත් වෙනවා කියන ඉලක්කය තුල අඩුම ගානේ මං සෝවාන් ඵලයටවත් මේ ජීවිතේ පත් වෙනවා කියන අදිෂ්ඨානය තුල කටයුතු කරා. දැන් බලන්න පැවිදි ශ්‍රාවකයන්ට පෙන්වුවේ සාරිපුත්ත මොග්ගල්ලාන වගේ වෙන්න. කේමා උප්පලවන්නා වගේ රහත් භික්ෂුණීන් වහන්සේලා තමයි ඉලක්ක කරලා පෙන්වුවේ. හැබැයි ගිහි ශ්‍රාවකයන්ට බුදුරජාණන් වහන්සේ ඉලක්කයක් හැටියට පෙන්වුවේ ගිහි ජීවිතයේ තුලම යහපත් ගිහි ජීවිත ගත කරලා ගුණධර්ම පුරලා සද්ධාදී ගුණධර්ම වඩාගෙන ඉහළ මාර්ගඵල කරා යනවා. නමුත් රහත් ගිහි ජීවිතයේ තුල රහත් වෙච්ච අය නෙමෙයි බුදුහාඳුර පෙන්වන්නේ. අනාගාමී ඵලයටම හිත වඩපුවයි. කුජ්ජුත්තරා වේලුකණ්ඨකී නන්දමාතාව කියන්නේ ගිහි ජීවිතේ අනාගාමී ඵලයට හිත වඩපුවයි. ඊළඟට චිත්ත ගෘහපති හත්තාලෝක පුත්ත සිටුතුමා කියන්නේ ගිහි ජීවිතයේ තුලම අනාගාමී ඵලයේ දක්වාම හිත පුරුදු කරගත් අය. ඒ නිසා අන්නේ ඉලක්ක බුදුරජාණන් වහන්සේ පෙන්වුවේ ගිහි ශ්‍රාවකයෙකුට අඩුම ගානේ මං අනාගාමී ඵලයේ දක්වාවත් ගිහි ජීවිතය තුළ දියුණු කරනවා. ඒ ඉලක්කය ඇති කරගන්න. අඩුම ගානේ ඔබ අද මේ යුගයේ සෝවාන් වෙනවා කියන ඉලක්කයවත් ඔබේ හිතේ ඇති කරගන්න ඔබ දක්ෂ වෙන්න. ඒ ඉලක්කයවත් ඔබට නැත්නම් දැන් සමහරව මල් පූජා කරනවා බුදුන් වඳිනවා ඇයි මේවා කරන්න කියලා ඇහුවට ඒ දන්නෙත් නැහැ. ඉතින් හොඳයිනේ කට්ටිය කරන නිසා කරනවා කියනවා. කොහොමත් හොඳ දෙයක්නේ. ඒ නිසා කරනවා කියන. හැබැයි ඔබ බුදුන් අඳින්නේ ඇයි? ඔබ මල් පූජා කරන්නේ ඇයි? ඔබ සීල් රකින්නේ ඇයි? ඔබ මේ බණ අහන්නේ ඇයි? ඔබ භාවනා කරන්නේ ඇයි? එකම දෙයයි මේ සතර අපායේ වැටි වැටි දුක් විඳ විඳ යන භයානක සංසාර ගමනින් මිදීම පිණිස පින් රැස් කරගන්න, කුසල් වඩා ගන්න. ඒක තමයි ඔබට තියෙන්න ඕනේ අරමුණ. ධර්මාවබෝධයේ පිණිස ජීවිතේ මෙහෙව ගන්න දක්ෂ කෙනෙක් බවට පත් වෙන්න. ඒ ඉලක්කය හිතේ තියාගෙන ඊට අවශ්‍ය කරන ගුණධර්ම පුරුදු කරමින් ඊට අවශ්‍ය කරන දේවල් රැස් කරගන්න දක්ෂ කෙනෙක් බවට පත් වෙන්න. අන්න එතකොට ඔබේ ජීවිතේ ධර්මාවබෝධය පැත්තට ය아가න්න අරගෙන යන්න පුළුවන්. මොකද මොනවා වුණත් වේගෙන් පියාඹගෙන යන්න බැරි වුණත් ඔහු පියාඹගෙන යනවා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ උන්වහන්සේගේ ගිහි ශ්‍රාවකයන්ව පෙන්වුවේ ගිහි ශ්‍රාවකයෙකුට ඉලක්කයක් තියෙන්න ඕනේ. මම කොහොම හරි ගිහි ජීවිතය තුළ ධර්මය අවබෝධ කරගන්න මහන්සි ගන්න. සමහරලාවට අද අපි මේ ජීවත් වෙන පරිසරයත් එක්ක ඔබට මේ යුගයේ තුල මේ පරිසරය තුල අනාගාමී ඵලයට ය아가න්න කියන එක ඔබට හිතන්න බැරි වෙයි. හැබැයි ඔබ අඩුම ගානේ සෝවාන්වත් වෙනවා කියන ඉලක්කය ඇති කරගන්න. පින්වතුනි, ඒ ඉලක්කයවත් නැත්නම් ඔබට මේ ජීවිතයේ තුල බුද්ධ ශාසනයක් ලැබිලා, මනුස්ස ජීවිතයක් ලැබිලා, ෂණ සම්පත්තිය ලැබිලා, ඔබට අතට ලැබිච්ච දේ ඔබ අතහැරගත්ත කෙනෙක් බවට පත් වෙනවා. පින්වතුනි, දවසක් ආනන්ද හාමුදුරුවෝ රජගහ නුවර පිණ්ඩපාතේ වඩිනකොට උන්වහන්සේ දකිනවා ලිච්ඡවි රාජ කුමාරවරු දුනු ශිල්පේ පුහුණු වෙන ආකාරය. ඈත තියා හරියට ඉලක්කයට දුන්නෙන් විදිනවා. ආනන්ද හාමුදුරුවෝ බලාගෙන හිටියා ඉලක්කෙ ගන්න ආකාරය. හරිම තියුණුයි. බොහොම අමාරු ඉලක්කයක් අරගෙන හරියට ඈත ඉඳන් ඊතලෙන් විදිනවා මේ ඉලක්කෙට. ආනන්ද හාමුදුරන්ට හිතුණා මේ ලිච්ඡවි රාජ කුමාරවරු මහා පුදුම දක්ෂ පිරිසක්නේ. හිතාගන්නවත් මේ ඉලක්කයට ඊතලින් විදින ආකාරය. ඉතින් ආනන්ද හාමුදුරුවෝ පිණ්ඩපාතේ වැඩම කරලා ජේතවනාරාමයට එදා බුදුරජාණන් වහන්සේ වේළුවනාරාම වැඩ සිටි රජගහනුවර වේළුවනාරාමයට වැඩම කරලා බුදුරජාණන් වහන්සේට කියනවා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මේ ලිච්ඡවි රාජ කුමාරවරු හරිම පුදුමයි මේ ඉලක්කයට විදින ආකාරය. ඈත තියා ඉලක්කයට විදිනවා කියෝ. එතකොට බුදුරජාණන් වහන්සේ වදාලා ආනන්ද ඕකද අමාරු අස්ලෝමයක්. ඈත තියලා තවත් අස්ලෝමකින් ඒ අස්ලෝමේ පලාගෙන යන්න විදින එකද කිව්ව අමාරු. එතකොට අස්ලෝමේ ඈතින් තිබ්බට පස්සේ ආය අස්ලෝමේ පෙනෙන්නෙත් නැහැ. ඒ තරම් සියුම් අස්ලෝමයකට තව අස්ලෝමකින් විදිනවා අර අස්ලෝමේ පැලිලා යන. මේ උපමාව කියනකොට ආනන්ද හාමුදුරුවෝ කියනවා ස්වාමිනී භාග්‍යතුන් වහන්සේ ඒකනම් හිතා ගන්නවත් බැරි දෙයක් කියෝ. බුදුරජාණන් වහන්සේ වදාලා ආනන්ද ඔය සියල්ලට වැඩි
චතුරාරි සත්‍ය ධර්මය අවබෝධ කරගන්නවා කියන්නේ ඊටත් වැඩි අමාරු දෙයක් කිය. ඉතා තීක්ෂණ නුවණක් ඇතුව කළ යුතු දෙයක් මේ ධර්මය අවබෝධ කරනවා කියන කාරණය. ඒ නිසා පිංහතුනේ ධර්මාබෝධයට වීරිය වඩාගත්ත කෙනාමයි මේ භයානක සංසාරදුකින් මිදිලා මේ බුද්ධ ශාසනින් ප්‍රයෝජනයක් ගන්න.